ආයිබුවන් පුතේ. අද මම පුතාලගේ විද්‍යාව පාඩම අලුත් ශ්‍රේණියේ නේද 9 ශ්‍රේණියේ පළවෙනි විද්‍යා පාඩම. මම පුතාලාව හම්බ වෙන්න එන්නේ අද මේ ක්ෂුද්‍ර ජීවීන් මහා ගොඩක් පිරිවරාගෙන. මේ බලන්නකෝ මගේ වටේටම ඉන්නේ ඒගොල්ලෝ තමයි. පුතාට පේනවද? සමහර අයව නම් අඳුර ගන්නත් පුළුවන් ඇතිනේ දැන් මේ වෙද්දි නේද? මම පාඩම කරගෙන යනකොට එකින් එක සමීප කරලා දෙන්නම්. පුතේ වෙන කවරදාටත් වඩා ක්ෂුද්‍ර ජීවීන් ගැන අද මිනිස්සු කතා කරනවා මුළු ලෝකෙම වෙනසක් නැතුව. අපේ රටේ විතරක් නෙමෙයි. පුතා දන්නව ඇයි ඒ කියලා? මේ ගෝලීය වසංගතේ එක්ක කොරෝනා වෛරසයේ ආගමනයත් එක්ක නේද? පුතේ මේ වෛරස ක්ෂුද්‍ර ජීවීන් ගණයට අපි දානවද? අටේ පන්තියේ කොහොමද ටීචර් කියලා දුන්නේ? අපි කතා කරමු තව ඉස්සරහට යන ගමන් නේ. හොඳයි එහෙනම් පුතාගේ පාඩම අද මේ තිරේ බලන්නකො පුතාගේ මාතෘකාව ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත. පුතා ක්ෂුද්‍ර ජීවියෙක් කියපු සැනින් අපේ මතකට එන්නේ මොන වගේ අදහසක්ද මොන වගේ චිත්‍රයක්ද අපේ මනසෙන් මැවිලා පෙන්වන්නේ අපිට? හැම තිස්සෙම අපිට හානි කරම ජීවී කාණ්ඩයක් විදියට. එක්කෝ අපිට ලෙඩ රෝග ඇති කරන, එහෙම නැත්නම් අපේ ආහාර ටික නරක කරන, එහෙමත් නැත්නම් අපිට ආර්ථික වශයෙන් හානි කර කටයුත්තක යෙදෙන. අපේ රෙදි මත බැඳෙනවා නේද? අපේ ලී දඬු ටික දි รา පත් කරලා දානවා. මේ වගේ දෙයක් අපේ අදහසක් විදිහට එනවා එකපාරටම ක්ෂුද්‍ර ජීවීන් කියපු ගමන්. නමුත් අටේ පන්තියේදී පුතා මේ පිළිබඳව දැනුවත් වුණා. ක්ෂුද්‍ර ජීවීන් අතර ඉන්නවා අපිට හිතකර කොට්ටාසයක්. ඇත්තටම ලෝකේ වැඩි හරිය තියෙන්නේ හිතකර පැත්ත තමයි. ඒ නිසා අද අපේ බලාපොරොත්තු විශේෂයෙන් අද පළවෙනි දවසේ මේ පාඩමේ පළවෙනි කොටසෙන් පුතා එක්ක අන්න ඒ පැති කොහෙද ක්ෂුද්‍ර ජීවීන් ඉන්නේ? කවුද ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ? ඔය අටේ පන්තියේ එහෙම ඉගෙනගත්ත දේවල් පුනරීක්ෂණයකුත් එක්ක අද පළවෙනි දවසේ පළවෙනි කොටස ඔබත් එක්ක කතා කරන්නයි මම සූදානම් වෙන්නේ. ඊට පසුව පුතේ දැන් දෙවැනි කොටසට අපි එනවා ඊළඟ පාඩමෙන් ලබන සතියේ. ඒ එනකොට මම පුතාලට ගේනවා මොනවද ක්ෂුද්‍ර ජීවීන්ගෙන් අප ගන්නා විශේෂයෙන්ම කර්මාන්ත අප කරන කර්මාන්ත මොනවද? ක්ෂුද්‍ර ජීවීන් ආශ්‍රිතව අප කරන කර්මාන්ත මොනවද? ඔන්න ඔය ටික ඔබත් එක්ක මම සාකච්ඡා කරන්න විශේෂයෙන් ලබන සතියේ බලාපොරොත්තු වෙනවා. හොඳයි අද දවසේ මාතෘකාවත් එක්ක අපි එකතු වෙමු. මුලින්ම අපි බලමු ක්ෂුද්‍ර ජීවියෙකු කියන වචනෙන් මොකක්ද ඇත්තටම අදහස් වන්නේ? පුතා දන්නවා පරිසරයේ ඉන්නවා පියවි ඇසට. මොකද්ද පුතේ පියවි ඇස කියන්නේ? ඒකත් තේරුම් ගමු. පියවි ඇස කිව්වම අපි පුංචි කාලේ හිතනවා මේ පියාගත්ත ඇස් දෙක කියලා නේද? පියාගත්ත ඇස් දෙකට මොනවත් පේන්නේ නැහනේ. බලන්නකො ඇස් පියාගෙන කිසිම දෙයක් අපිට පේනවද කියලා? කිසිම දෙයක් පේන්නේ නැහැ. එහෙනම් පියවි ඇස යනු ප්‍රකෘති ඇස් දෙක. ඒ කියන්නේ නිරෝගී ඇස් දෙක. පුතාට තියෙන්නේ හොඳ ඇස් දෙකක්. ඔන්න ඔය ඇස් දෙකට පේනවා නම් එයාට අපි නමක් දෙනවා. පේන්නේ නැත්තම් ඒ කණ්ඩායමට වෙන නමක් දෙනවා. බලමු අපි තිරේ මම පුතාට ඒක පෙන්වන්නයි මේ ලෑස්ති වෙන්නේ. පුතේ බලන්න. පරිසරයේ සිටින පියවි ඇසට පැහැදිලිව පෙනෙන ජීවීන් අන්න අපි කියනවා පුතේ මහා ජීවීන් කියලා. මහා ජීවීන් කියපු ගමන් අපිට එනවා මහා විශාල ශරීරයක් තියෙනවා කියන එක. ඔය තල්මහ වගේ සතෙක්, අලියතුන් වගේ අය, ඒගොල්ලොත් මහා ජීවීන් තමයි. එතකොට මේ අපිට පේන පුංචි කූඹියෙක් මොන පැත්තටද වැටෙන්නේ? අලියා තල්මහ එක ගොඩටම දානවද? එහෙම නැත්නම් එයාව වෙන් කරනවද? ඔන්න බලන්නකෝ. තල්මසා ඇතා අර ලොකු කට්ටිය ඉන්නව නේද? අඹ ගස ඔය මහා ලොකු ගස් තියෙන්නේ පුතේ. කොස් ගස්, බෝ ගස්, එතකොට නුග ගස් වගේ මහා විශාල ගස්. ඒගොල්ලෝ විතරද? බලන්නකෝ මිනිසා අපිත් මහා ජීවීන්. මිරිස් පැලය පුංචි පැලයක් නේද? ගැඩවිලා ඔන්න පොඩි සතෙක්. කුහුඹුවා බලන්නකෝ. ඒගොල්ලෝ එක ගොඩටම දාලා අපි වර්ග කරනවා. කවුද පුතේ? මහා ජීවීන්. එතකොට ඔන්න පරිසරයේ සිටින පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්ට අපි කියනවා ක්ෂුද්‍ර ජීවීන්. මම හිතන්නේ පුතා අටේ පන්ති ඉගෙන ගත්ත කොටසක් ඔය තියෙන්නේ. හරියටම පැහැදිලි කරොත්
ඔන්න බලන්න සුද්ධ ජීවීන් පැහැදිලිවම ලිව්වොත් මෙන්න මෙහෙමයි ඔයාගේ පොතේ ලියවෙන්න ඕන. ඔයාගේ ටීචර් කියලා දෙයි. කොහොමද? තන්නේ සෛලයකින් හෝ සෛල කීපයකින් ගොඩ නැගී ඇති. පුතේ බලන්න අපි සමහර වෙලාවට හිතනවා නේද සුද්ධ ජීවියෙක් හැමතිස්සෙම එක සෛලයයි යාට තියෙන්නේ කියලා. ඒ කියන්නේ පුතේ ඒක සෛලිකයි කියලා. නෑ මේ බහුසෛලිකයක් ඉන්නවා. ඔය බලන්නකෝ සෛල කීපයකින් කියන්නේ ඒ නිසානේ ගොඩ නැගී ඇති තනිව ගත්තහම අපේ පියවි S2ට පැහැදිලිව පේන්නේ නැත්නම් ඔන්න සුද්ධ ජීවීන් කියලා අපි කියනවා. දැන් පුතාට ඔන්න ඔය විදිහට ඔයාගේ පොතේ ලියන්න පුළුවන් නේද පුතේ? ඔව් ඕක හොඳට මතක තියාගන්න ඕන. පාසල් ගියාම ටීචර් ඇහුවම පුතා උත්තර දෙන්න ඕන. හොඳයි මම ඊළඟට ඔයාට මතකද 8 පන්තියේ කරපු ක්‍රියාකාරකමක් වෙත ඔයාව මම අරගෙන යනවා දැන්. මේ බලන්නකෝ මගේ මේ මේසේ දිහා. මෙන්න මේ විද්‍යාගාර මේසේ මම තියලා තියෙනවා අද ඔබගේ පරීක්ෂණ වලට අවශ්‍ය වන ද්‍රව්‍ය කීපයක්. මේ බලන්න මේ කෙළවරේම තියෙනවා පුතේ පොල් වතුර. මේවා මම ඊයේ දාගත්තේ. එතකොට අද වෙනකොට පොල් වතුර පුතා දන්නවා මේ වචනේ පැසීමට ලක් වෙලා තියෙනවා. පුතා දන්නවා මේ මධ්‍යසාර බවට පරිවර්තනය වෙනවා පොල් වතුර පැහෙනකොට. එක්තරා සුද්ධ ජීවියෙක් කොතෙන්ට එනවා. පුතා 8 පන්ති ඉගෙන ගත්තා. මම ඒක පොඩ්ඩක් මතක් කරලා දෙන්නයි මේ මුලින්ම ලෑස්ති වෙන්නේ. ඊළඟට මේ බලන්න මෙතන තියෙනවා පුතේ පිදුරු පල්කල ජලය. ඒක නම් පුතාට ටක් ගාලා මතක් වෙයි. පිදුරු පල්කල ජලයේ අපි අඳුනගත්ත සුද්ධ ජීවියා කවුද කියන එක. අර සපත්තුවක හැඩේ තිබුණේ. මතකයි නේද නම? තා පොඩ්ඩකින් බලමු හොඳේ. ඊළඟට මෙතන බලන්නකො පුතේ මේ තියෙන්නේ මම පොකුණකින් ගත්ත ජලය. මේ කොළ පාට තියෙන්නේ. පුතා මම එක දෙයක් මතක් කරන්න ඕන. ඔයා මේවා පරීක්ෂණ සඳහා ඉස්කෝලේට හරි මේ සාම්පලයක් අරගෙන යනවා නම් හරි පරිස්සම් වෙන්න ඕන එවැනි තැනකින් වතුර ගන්න ගියාම. මොකද අපි පුතේ මොන දේ කරනවත් පරිස්සම් වෙලා ඉන්න ඕන. විශේෂයෙන් මේ දවස්වල අපි සාකච්ඡා කරනවානේ ඔය ගැන. නේද? මොකද විස බීජ සහිත සමහර තැන් සමහර පොකුණු අපි නොදන්නා තැන් පුතේ කාණු අරවයි මේවයින් වතුර ගන්න ගියාම අපි පරීක්ෂණ සඳහා තමයි ගන්නෙ. නමුත් උපරිම ආරක්ෂාව අපි සලස ගන්න ඕන. අත්වැසුම් පාවිච්චි කරන්න ඕන, මුව වැසුම් පාවිච්චි කරන්න ඕන. මම පුතාට අද දවසේ තා පොඩ්ඩක් ඉස්සරහට යනකොට බොහොම ලස්සන දෙයක් කියලා දෙනවා. ඔය මුව වැසුම් දාගත්තොත් හොඳයි කියලා මෙන්න මේ සුද්ධ ජීවීන් එක්ක වැඩ කරන්ති. මම ඒකත් කියලා දෙන්නම්කෝ. හොඳයි. පුතාට මතකද මෙන්න මේ පොල් වතුර පැසුණු පොල් වතුර ස්වල්පයක්. හොඳේ මේ වගේ අරගෙන අර අපි ඇස් වලට බෙහෙත් දාන්න එහෙම ගන්නෙ. ආන්න ඒ වගේ එකකට ගන්නවා. හොඳයි පුතා ගාව එහෙම එකක් නෑ කියමුකෝ. මෙතන ඔබලා මෙන්න මේ විදිහටනේ පුතේ මේ වතුර ටික අපි මේකට පුරවා ගන්නෙ. මේ වගේ එකක් පුතා ගාව නෑ කියලා අපි හිතමුකෝ. එහෙනම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ සාමාන්‍ය පුතේ අපි බීම බටයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ බලන්නකෝ. මම ඒකත් පුතාට කියලා දෙන්නම්. සමහරලාට උපකරණ නැතුව අපි මේ පරීක්ෂණ නොකර ඉන්නවනේ. ඔන්න බලන්න මම මේ සාමාන්‍ය බීම බටයක් මේක පොල් වතුරයකට දාලා මේ කෙලවර මම අතින් බහ ගන්නවා. ඊට පස්සේ මෙහෙම එසෙව්වාම පුතාට පේනවද මේක ඇතුලේ වතුර ටිකක් හිර වුණා දැන්? රැඳුණා. දැන් මං උඩ ඇඟිල්ල ඉවත් කරොත් ඔන්න බලන්න මේ ද්‍රවය පල්ලෙහාට වැටෙන ආකාරය. මේ විදියටත් ඔයාට වතුර බිඳුවක් තියාගන්න පුළුවන්. ඒ නිසා මේන් එකක් අත්‍යවශ්‍ය නැහැ මේ උපකරණය. නේද? හොඳයි මම මේ වතුර බිඳුවක් පොල් වතුර බිඳුවක් පැසුණු පොල් වතුර බිඳුවක් මෙන්න වීදුරු කදාව මත තබා ගන්නයි යන්නේ. මේ බලන්නකො පුතේ. ඔන්න වීදුරු කදාව මතට මම වතුර බිඳුව එකතු කරනවා පුතා බලන්න. ඔන්න මම එකතු කරා වතුර බිඳුව. ඉන් පසුව පුතේ ඔයා දන්නවා අපි විද්‍යාගාරයේ තියෙන අපේ අන්වීක්ෂ වේදිකාව මත මේක ඔය විදිහට වේදිකාව මත රඳවන්නේ නැහැ. අපි වැසුම් පෙත්තකින් මේ මගේ අතේ තියෙන පුංචි වීදුරුවකින් හදපු ඊටාම තුනේ වීදුරුවකින් හදපු වැසුම් පෙත්තක් මේ මගේ අතේ තියෙන්නේ. වැසුම් පෙත්තෙන් මේ සාම්පලයේ මේ පොල් වතුර සාම්පලයේ වසාගත යුතුයි. මේ බලන්නේ ඒ වසන ආකාරයේ නිවැරදි පිළිවෙල පුතේ. ජල බිඳුව වසන්නේ අපි ඒ අතරට වාතය නොයන ලෙස මෙන්න බලන්න බන් දැන් පොල් වතුර බිඳුව වැසුම් පෙත්තෙන් වසා ලන හැටි ඔන්න බලන්න. වායු බුබුලු නොරැඳෙනසේ මෙන්න මේ ආකාරයට වැසුම් පෙත්තෙන් වැසිය යුතුයි. දැන් එකම වායු බුබුලක්වත් මේ තුල රැඳුනේ නෑ පුතේ. දැන් මම සකසාගත්ත මේ වීදුරු කදාව අන්වීක්ෂ වේදිකාව මත නංවන්නයි සූදානම. අපි බලමු.
මේ තියෙන අන්වීක්ෂය ආලෝක අන්වීක්ෂය පුතා දන්නවා තිරස් පෘෂ්ඨයක් මත රැඳවිය යුතුයි. ඉන්පසුව වේදිකාව මතට අපගේ වීදුරු කදාව නිවැරදිව ස්ථානගත කරන්නට උවමනයි. මෙන්න මේ ආකාරයට ක්ලිප් මගින් රඳවා ගත යුතුයි. දැන් මේ සියලුම කාර්යයන් කරන්නට පෙර ආතුව ඔබ 7 ශ්‍රේණියේදී අන්වීක්ෂ භාවිතයේදී ඉගෙන ගත්තා මේ දර්පණයේ සීරු මාරු කර තබා ගත යුතුයි මුලින්. එහෙම නේද පුතේ? ඊළඟට මේ ස්ථානයේ තියෙනවා ප්‍රාචීරය. එමගින් ඔබට ඔබේ ඇසට ගැළපෙන ආකාරයට ආලෝකය අඩු වැඩි කරමින් ඒ සකසා ගත යුතුයි. මෙන්න මේ ස්ථානයේ තියෙනවා ඔබට එහා මෙහා කරන්න පුළුවන් ප්‍රාචීරය. දැන් මම අන්වීක්ෂය අවබලයටයි සකස් කර තිබෙන්නේ. පිටතින් බලා මේ බලන්න මම මේ භාවිතා කරන්නේ රළු සීරු මාරුව. එමගින් දේහනලය පහතටම ගෙන එනවා පිටතින් බලමින්. ඉන් පසුව උපනෙත් කාචයට ඇස තබන්න වමනයි. ඇස තබමින් රළු සීරු මාරුවෙන් දේහනලය ඉහළට ගෙන එනවා. ප්‍රතිබිම්බය පැහැදිලි වෙන අවස්ථාවේදී මම රළු සීරු මාරුව කරකැවීම නතර කර සියුම් සීරු මාරුවෙන් ප්‍රතිබිම්බය වඩාත් තියුණු තත්වයකට ගෙන එනවා. වඩාත් පැහැදිලි කරගන්නවා. දැන් බලන්න පුතේ මම සීරු මාරුව ක්‍රියා කරවමින් මම පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගන්න අවස්ථාව මේ ඔබ දකින්නේ. මෙහිදී S2ම විවෘතව තබා ගැනීමට මතක තබා ගත යුතුයි පුතා. දැන් නවීන පන්නේ අන්වීක්ෂවල S2ටම ඔබට මේ වගේ දේහනලයන් දෙකක් සම්බන්ධ වන ආකාරය දැකිය හැකියි. මේ වෙලාවේ ප්‍රතිබිම්බය පැහැදිලි. දැන් මම වඩාත් තියුණු ප්‍රතිබිම්බයක් ලබා ගැනීම සඳහා මේ සියුම් සීරු මාරුව භාවිතා කරනවා. දැන් වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බයක් පුතේ මෙම ස්ථානයේ මට පෙනෙනවා. ඔබ විද්‍යාගාරයේ මේ පරීක්ෂණයේ ගුරුතුමා ගුරුතුමිය සමග කරයි ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න. දැන් ඉදිරියේදී තව වැඩි කාලයක් නොගෙහින් පුතා සමහර වෙලාවට පුතා සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලියන කාලේ එනකොට මේ ප්‍රායෝගික පරීක්ෂණ අනිවාර්ය කරුණක් බවට පත් වේවි. ඒ නිසා මේ කාලේ ඉඳලම පුතාගේ 9 පන්ති ඉඳලම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීම සඳහා පුරු වෙන්න. ගුරුවරු ඒ සඳහා පුතාට උදව් කරાવી. හොඳයි අපි ඊළඟට බලමු මේ දර්ශන කොයි වගේද අපි පුතාට පෙන්වුවොත් කියලා. බලන තිරේ දෙස. පොල් වතුර නියැදියක් ආලෝක අන්වීක්ෂය නිරීක්ෂණය කිරීම. පොල් වතුර නියැදිය පිරිසුදු බඳුනක දින 3ක් පමණ විවෘතව තබන්න. ඉන් බිඳුවක් වීදුරු කදාව මත තබා වැසුම් පෙත්තකින් වහන්න. පුතා දැක්කා ඒ වහන නිවැරදි පිළිවෙල. ආලෝක අන්වීක්ෂය අවබලය යටතේ නිරීක්ෂණය කරන්න. අවබලය මෙතෙන්දී අපිට ප්‍රමාණවත්. ඒ ප්‍රමාණය ඔබට මදි නම් තමයි මධ්‍ය බලයට හෝ අධි බලයට මාරු කරගන්නේ. පුතේ මේ තියෙන්නේ එහි පියවර රූප සටහන් ඇසුරෙන් ඔය පොල් වතුර බිඳුව කදාව මත රඳවන අවස්ථාව, වැසුම් පෙත්තෙන් වැසීම දෙවැනි අවස්ථාවෙන්, තුන්වන අවස්ථාවේ අන්වීක්ෂයේ දේහ නලය එහා මෙහා ගෙන යන අවස්ථාව, සීරු මාරු අවස්ථාව, හතරවෙනුව පොල් වතුරේ වැඩෙන ඊස් නම් දිලීරය පුතාට පේන ආකාරය තමයි ඔය තියෙන්නේ. පුතේ මේ වෙලාවේ බලමු මම කැමතියි පුතාට මේ ඊස්ට් කියන දිලීරය පුතාට පේන්න මම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔය ඊස්ට් වල සමීප දර්ශනයක් පුතාට ඔය පේන්නේ. සමහර විට ඔබගේ මුළුතැන්ගෙයි ඇති අම්මගෙන් පොඩ්ඩක් අහලා බලන්න මේ ඊස්ට් කියන දිලීරය මේ භාවිතා කරනවා බේකරි කර්මාන්තයේදී. පුතාලගේ ගෙදර නම් සමහර වෙලාවට ඔය ඒ වගේ කෑම හදනකොට පාන් හදනවා නම් ගෙදර දැන් ඒවා කරනවානේ ගෙවල් වල නේද? පුතේ අපි ඊළඟට බලමු පොල් වතුරම අපිට නිරීක්ෂණය කරන්නට අවශ්‍ය නැහැ මේ වගේ සුද්ධජීවීන් හඳුනා ගන්න. අපි ඊස් අඳුනාගත්තා වගේ තව සුද්ධජීවීන් අපිට අඳුර ගන්න පුළුවන්. ඒ සඳහා පුතා දන්නවා මම මේ ස්ථානයට ගෙනත් තියෙනවා පිදුරුපල් කළ ජලය. ඒ වගේම පොකුණකින් ගත් ජලය මම ඉස්සෙල්ලා කිව්වා වගේ. පුතාට මෙන්න මෙවැනි දෙයක් වුණත් අර ඉස්සෙල්ලා මම ඔබට ක්‍රියාකාරකම කරලා පෙන්නපු ආකාරයටම එයින් ද්‍රව බිඳුවක් වීදුරු කදාව මත තබා වැසුම් පෙත්තෙන් වසා ආලෝක අන්වීක්ෂය අවබලය යටතේ පරීක්ෂා කරන්න පුළුවන්. පුතාට එහෙම කරගන්න පුළුවන්. දැන් දැක්කනේ මම ආදර්ශයක් වශයෙන්
පරීක්ෂණය කරලා පෙන්නපු ආකාරය. හොඳයි අපි බලමු එහෙමනම් එවැනි ස්ථානයක මොන වගේ ශුද්‍රජීවීන් අපිට දකින්න හම්බ වෙයිද කියන එක. බලන්න තිරේ දෙස. කොළ පැහැයෙන් ඔබ දකින්නේ පොකුණකින් ලබාගත් ජලය ස්වල්පයක්. එහි සිටින ශුද්‍රජීවීන් මේ කොළ පැහැයෙන් දකින්නේ ඔබ. ඊට පසුව තියෙනවා පුතේ අංක 2 කියන ස්ථානයේ පිදුරු පල් කළ ජලය. බලන්න එහි වර්ණය. ඒ දුඹුරු පාටට කිට්ටුවෙන් යන වර්ණයක්. ඊළඟ තුන්වෙනි අවස්ථාවේ නැවතත් අපි අන්වීක්ෂය දේහනලය උස් පහත් කරගන්නවා වේදිකාව මත නැංවීමෙන් පසුව වීදුරු කදාව. මෙන්න ඔබ දකින දර්ශනය. මෙන්න මෙවැනි දර්ශනයක් පුතාට දැක ගන්නට පුළුවන් වෙයි අන්වීක්ෂෙන් ඔබ නිරීක්ෂණය කරන අවස්ථාවක. මුලින්ම ශුද්‍රජීවීන් නිරීක්ෂණය කළ විද්‍යාඥයා පිළිබඳව අපි මතකයට නගාගත්ත 8 පන්තියේදී. පුතාට මතකද? ඔය ඉන්නේ විද්‍යාඥයා. කවුද පුතේ? ඇන්ටන් වෑන් ලීවන්හුක්. නෙදර්ලන්ත ජාතිකයෙක් 1674 දී මේ නිරීක්ෂණය මුලින් එතුමා කරනවා. එතනින් එහාට දැන් ඉතින් අපි විද්‍යාගාරවල ගුරුවරුන්ගේ අනුදැනුම ඇතුව උපදෙස් අනුව පුතා විද්‍යාගාරයේ ශුද්‍රජීවී නිරීක්ෂණය කරනවා. ඔයා පුංචි විද්‍යාඥයෙක්. ඔයාලා තමයි අනාගතයේදී විද්‍යාගාරවලදී අලුත් සොයා ගැනීම කරන්නේ නේද? ඔය දැන් මේ තියෙන වසංගත රෝගයටත් විද්‍යාගාරවල ලෝකේ ලෝ පුරා කොයිතරම් පරිශන ප්‍රමාණයක් ඉටු වෙනව ඇද්ද පුතේ මේ වෙනකොට. ඒ නිසා පුතා අනාගතයේදී විද්‍යාඥයෙක් බවට පත් වෙන්න ඕන. ඒ සඳහා තමයි මේ ඉස්කෝලේ මේ වගේ පුංචි පරීක්ෂණ වලින් ඔයාට අඩිතාලම සකස් කරලා දෙන්නේ. හොඳයි. අපි බලමු. මේ ශුද්‍රජීවීන් බලන්න අපිට විද්‍යාගාරයේ භාවිතා වෙනවා මේ අන්වීක්ෂය. මේකට කියනවා පුතේ අපි ආලෝක අන්වීක්ෂය, එහෙම නැත්නම් සංයුක්ත අන්වීක්ෂය, එහෙම නැත්නම් ප්‍රකාශ අන්වීක්ෂය. මේ අන්වීක්ෂය විතරද අපිට විද්‍යාගාරයක තියෙන්නේ? මේ අත්කාචය පුංචි දේවල් විශාල කර බලන්න භාවිතා කරන උපකරණයක්. පුතා මෙතෙන්දි මතක තබා ගත යුතු විශේෂ කරුණක් තියෙනවා. බොහෝ විට අත්කාචය අපි භාවිතා කරන්නේ පියවි ඇසට පෙනෙන දෙයක්. තව ටිකක් විශාල කරලා බලන්න. නමුත් සංයුක්ත අන්වීක්ෂය භාවිතා වෙන්නේ පියවි ඇසට නොපෙනෙන දෙයක් විශාල කර බලන්න. පුතාට පෙනෙයිද මම ළඟ තියනවා පුතේ මේ දිලීර හැදුණු. එහෙම නැත්නම් අපේ වචනයෙන් කියනවා නම් මේ පුස්කාපු පාන් ටිකක්. මේ පුස්කාපු පාන් කැබැල්ල මත දිලීරයක් වර්ධනය වෙනවා. පුතාට මම මේ අත්කාචය භාවිත කරොත් ඔබ මෙන්න මේ ආකාරයට. ඔබට මේ දිලීරය යම් තාක් දුරකට විශාලව බලන්නට පුළුවන්. මේ පේන්නේ දිලීරය යම් තාක් විශාලව ඔබට බලන්නට පුළුවන්. මේ බලන්නකො පුතේ. මම පුතාට ඒක තිරේ වඩාත් පැහැදිලි රූපයක් ගෙන එන්නම්. සාමාන්‍යයෙන් අත්කාචය භාවිතා කරන්නේ පියවි ඇසට පෙනෙන දේ වඩා විශාල කර බලන්නට. බලන්න පොතක අකුරු. එහෙම නැත්නම් ආහාරයක බැඳුණු මේ වගේ පුස්තිකක්, කෘමියෙකුගේ කොටස්, ශරීර කොටස් නේද පුතා? එහෙම නැත්නම් ඔය අපරාධ පරීක්ෂණ කටයුතු වලදී ඇඟිලි සලකුණු විශාල කරලා බලන්න වගේ ඔන්න ඔය අත්කාචය භාවිතා කරනවා. සංයුක්ත අන්වීක්ෂය භාවිතා වන්නේ මොන වගේ තැන්වලද? බලමු මේ පිළිබඳව. සංයුක්ත අන්වීක්ෂය භාවිතා වෙනවා පියවි ඇසෙන් නොපෙනෙන දේ නිරීක්ෂණය කිරීමට. පියවි ඇසෙන් නොපෙනෙන දේ හොඳට තේරුම් ගන්න ඕන. ඔය බැක්ටීරියා අපිට පේන්නේ නැහැනේ පුතේ. ඊළඟට පුතේ අපේ පාසල් විද්‍යාගාරයක නැතත් යම් යම් පර්යේෂණ කටයුතු සඳහා ඊටාම සියුම් ජීවීන් වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා වෙනවා පුතේ. මොන අන්වීක්ෂයද? ඔය බලන්න. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. පියවි ඇසෙන් නොපෙනෙන දේ වඩාත් පැහැදිලිව නිරීක්ෂණයට. මොන වගේ දේවල්ද? ඔන්න ඔය වගේ දේවල් පුතාට මතකයි නේද? වෛරස බලන්න නම් ඔන්න ඔය වගේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකට අප යා යුතුයි. මොකද පුතා දන්නවද බැක්ටීරියාවක් කොයිතරම් පුංචිද කියලා? අපි කියනවා බැක්ටීරියාවකිනුත් 1000න් පංගුවයි වෛරසයක්. ආසන්න අගයක් මම ඔය දුන්නේ. ඒතර කොච්චර පොඩියක්ද? මෙයා මෙල්ල කරගන්න බැරි ඒකමනේ. නේද? දැන් බලන්නකෝ අද තියෙන තත්ත්වෙත් එක්ක මුළු ලෝ පුරාම මේ පුංචි ජීවියා. නේද? දැන් කියනවා මුළු ලෝකෙම තියෙන වෛරස් ටික. ඔය COVID-19 වෛරස් ටික පුංචි ටින් බඳුනක් ඇතුළට දාන්න පුළුවන්ලු එකතු කරොත්.
හිතා ගන්න පුළුවන්ද පුතාට මේසා විශාල විපත්තියක් ඇති කරලා මුළු ලෝකෙම බය කරපු ලෝකෙම පැතිරිච්ච COVID-19 වෛරස් එක එකතු කරගත්තොත් අපිට පුංචි ටින් බඳුනක් ඇතුළට දාන්න පුළුවන්. කොච්චර පොඩියක්ද කියලා හිතන්න නේද? හොඳයි පුතේ. අපි බලමු ඊළඟට මෙතනින් එහාට ශුද්‍ර ජීවීන් පිළිබඳව මම පුතාට අරගෙන එනවා පොඩි සටහනක්. පෘථිවිය මත ඊතා පුළුල් ව්‍යාප්තියක් දක්වන සුලභම ජීවී කාණ්ඩයයි. ඒ තරම් ශුද්‍ර ජීවීන් ඉන්නවා. ඊතා සරල ව්‍යුහයක් දරනවා. මේගොල්ලන්ගේ ශරීරයේ ශෛලීය සංවිධානය ඊටාම සරලයි. ශෛලයක් කියලා සලකන්නේත් නැහැ. මෙයාගේ ශරීරය ඇතුලේ තියෙනවා DNA එකක්. පුතා තව ඉස්සරහට යනකොට ඒ ගැන ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් RNA එකක්. දැන් එයාව වැහිලා තියෙනවා ප්‍රෝටීන කොපුවකින් ආවරණයකින්. ඔය COVID-19ට නම් ලිපිඩ කොටසකුත් තියෙනවලුනේ. ඒක තමයි සබන් දාලාත් හොදන්න කියන්නේ. සබන් වලට තෙල් කොටස නැති වෙලා යනවානේ. එයාව විනාශ කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් ඒක. ඒකනේ සබන් දාන්නේ. පුතාට තේරුණාද ඒක? හොඳයි බලන්නකෝ තාම මොනවද මම දීලා තියෙන්නේ. ඊටා සරල ව්‍යුහයක් දරයි. වර්ධන හා ප්‍රජනන වේගය ඊටා ඉහළයි. අප අවට පරිසරයේ හැම තැනම ඒ වගේම අපේ ශරීරයේ අභ්‍යන්තරයේ මේගොල්ලෝ ඉන්නවා. ඒ නිසා ශුද්‍ර ජීවීන් පිළිබඳව මේ සටහන ඊටාම වැදගත් පුතාට මම මේ දෙන. බොහෝ ශුද්‍ර ජීවීන් මිනිසාට සතුන්ට ශාකවලට හිත කරයි. අර මං ඉස්සෙල්ලා කිව්වේ. ඇතැම් ශුද්‍ර ජීවීහු අහිතකර තත්ත්ව ඇති කරයි. එහෙමනම් අහිතකර තත්ත්ව නැතුව නෙමෙයි. විවිධ වූ පරිසර තත්ත්වවලට මෙන්ම විවිධ පෝෂණ ආකාරවලට අනුවර්තනය වූ ශුද්‍ර ජීවීහු වෙති. එක එක පෝෂණ ක්‍රම තියෙනවා. ශුද්‍ර ජීවීන් අතර ඒකශෛලික මෙන්ම බහුශෛලික ජීවීන්ද සිටිති. ප්‍රධාන ශුද්‍ර ජීවී කාණ්ඩ මොනවාද? මේ තියෙන ප්‍රධාන ශුද්‍ර ජීවී කාණ්ඩ බැක්ටීරියා, ඇල්ගී, දිලීර සහ ප්‍රෝටෝසෝවා. දැන් බලමු එක පාරටම ඔයා සොයයි සර් කෝ වෛරස්. ඔයා මගෙන් අහන්න ඕනේ මේ ප්‍රශ්නේ. මොකද මගේ සටහනේ වෛරස් නැහැ. සර්ට අමතක වුණාද? නෑ පුතේ මං හිතා මතාම ඒක අයින් කරා. දැන් විභාගයේදී අහුවම් පුතාගේ ප්‍රශ්න පත්‍රයේ ශුද්‍ර ජීවී කාණ්ඩ දෙකක් නම් කරන්න කියලා මේ වයින් දෙකක් ලියන්න. මොනවද? බැක්ටීරියා, ඇල්ගී, දිලීර, ප්‍රෝටෝසෝවා. වෛරස මම ඇයි අයින් කරන්නේ? වෛරස ජීවීද අජීවීද කියලා හරියටම ස්ථිරවම නිගමනය කර නැති නිසා. ජීවියෙක්ද කියලා නිගමනය කරලා නැත්තම් හරියට වෙන් කරගෙන නැත්තම් අපිට ශුද්‍ර ජීවි කියන්න බෑනේ පුතේ. නමුත් වෛරස අපි ශුද්‍ර ජීවීන් යටතේ සාකච්ඡා කරනවා. මේ බලන්න. ජීවි සහ අජීවි අතරමැදි ලක්ෂණ පෙන්වන කාණ්ඩයකි. වෛරස් ශුද්‍ර ජීවීන් යටතේ අපි අධ්‍යයනය කරමු. දැන් මම පුතාට කියලා දෙන්න හදන්නේ මේ ශුද්‍ර ජීවීන්ගේ පෝෂණ ආකාර. අපි බලමු. කොහොමද මේගොල්ලෝ පෝෂණය ලබන්නේ? මේගොල්ලෝ ජීවීන් නම් පෝෂණය ලබන්න ඕනනේ. මෙන්න බලන්න පුතේ. ශුද්‍ර ජීවීන් පෝෂණය ලබන ප්‍රධාන ආකාර දෙකයි. තමාගේ ආහාරය තමන්ම නිෂ්පාදනය කරගන්න ස්වයංපෝෂී. එහෙම බැරි අය ඉන්නවා. තමන්ගේ ආහාරය තමන්ට හදාගන්න බැරි නම් කියනවා පුතේ අපි විෂමපෝෂීන්. ස්වයංපෝෂීන් නැවත ආකාර දෙකක් අපි ගත්තොත් සූර්ය ශක්තිය උදව් කරගෙන හරිතප්‍රද සහිත සෛල දරමින් අන්න ආහාර නිෂ්පාදනය කරනවා නම් පුතා දන්නවා අපි ඒගොල්ලන්ට කියනවා ප්‍රභා සංශ්ලේෂී. නමුත් වෙනත් රසායනික ද්‍රව්‍ය ඇසුරෙන් ආහාර නිෂ්පාදනය කරන ශුද්‍ර ජීවීන් ඉන්නවා පුතේ. අපි ඒගොල්ලන්ට කියනවා රසායනික සංශ්ලේෂී. එතකොට විෂමපෝෂීන් කොයි වගේද? බලමු. සමහර අය මල සිරුරු මත මියගිය ශාක දේහ එහෙම නැත්නම් සත්ව දේහ වියෝජනය කරමින් ඒ මත යැපෙන අය. අන්න අපි ඒගොල්ලන්ට කියනවා පුතේ මෘතෝපජීවීන්. එහෙම නැත්නම් ජීවීන්ගේ ශරීරය ඇතුළට ඇවිත් එහෙම නැත්නම් පිටතින් ඉඳගෙන ජීවියා ජීවත්ව සිටියදීම එම දේහ වලින් පෝෂණය ලබන අය. මොකද්ද නම පුතේ? පරපෝෂී. ඔන්න ඔය ආකාරයට අපිට ක්ෂුද්‍ර ජීවීන්ගේ පෝෂණ විලාසයන් බෙදලා පෙන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ස්වයංපෝෂී හා විෂමපෝෂී විදියට බෙදනවා. දැන් අපි බලමුකෝ මේගොල්ලෝ මොන වගේ පරිසරවලද ඉන්නේ කියලා නේද? පුතා දන්නවද ශුද්‍ර ජීවීන් ඉන්න පරිසර? වාතයේ මේගොල්ලෝ ඉන්නවා. එතකොට ජලයේත් ඉන්නවා. තව කොහෙද? පසේ ඉන්නවා. මේ බලන්නකෝ. ශුද්‍ර ජීවීන් පෘථිවිය මත සියලුම පරිසරවල ජීවත් වෙනවා. මෙන්න මේ වගේ පරිසර.
පසෙහි, ජලයේහි, වාතයේ සාමාන්‍යයෙන් වායුගෝලයේ කිලෝමීටර 6ක්වත් ඉහළට මේගොල්ලෝ ඉන්නවලු. හිතකර පරිසරයක් ඒගොල්ලන්ට. ශාක හා සත්ව දේහ මතු පිට සහ අභ්‍යන්තරව ඊළඟට මස් මාළු එළවලු පළතුරු වගේ අපේ ආහාර මත ඊළඟට අපේ ශරීරය බලන්නකෝ මේගොල්ලෝ ඉන්න තැන් සම මුඛය ආහාර මාර්ගය මෞත්‍රලිංගික මාර්ගය මේ හැම තැනකදී බලන්න සුද්ධ ජීවීන් නැති තැනක් නැහැ. මේ හැමෝම අපිට අහිතකර වෙන්නෙත් නැහැ පුතේ. සමහර පුතා දන්නවද අපේ ආහාර මාර්ග ආශ්‍රිතව සුද්ධ ජීවීන් ජීවත් වෙනවා අපිට අවශ්‍ය කරන විටමින් හදලා දෙන අය. පුතා ඉහළ පන්ති වලට එනකොට ඒවා ඉගෙන ගන්නවා. එහෙම අයත් ඉන්නවා. හැබැයි අපිට හානි කර අයත් ඉන්නවා. හොඳයි. අපි බලමු පුතේ ඊළඟට මේ වැත්තගත්ම කොටසකට මම ඔයාව අරගෙන එනවා. මේ බලන්නකෝ. ආන්තික පරිසර. පුතාට ওই වචනේ මතකද? බොහෝ ජීවීන්ට ජීවත් වෙනවා තියා හිතන්නවත් බැරි. අන්නේ පරිසර වලට කියනවා පුතේ අපි ආන්තික පරිසර කියලා. මොනවද ඒ පරිසර? මේ බලන්න. උණු දිය උල්පත්, ලවණ වගුරු, හිම කඳු, කාන්තාර, සාගර පතුල, පෙට්‍රෝලියම් නිධි. ඔය නිධිය කියන්නේ නිධානය කියන එකනේ. දැන් බලන්නකො පුතේ මේ හැම තැනම සුද්ධ ජීවීන් ඉන්නවා. අපිට ජීවත් වෙනවා තියා හිතන්නවත් බැරි තැන්. මේ අනුව මට මෙහිම දෙයක් හිතෙනවා. අපි අහන්න ඕන සුද්ධ ජීවීන් ඉන්නේ කොහෙද කියලා නෙමෙයි. මේගොල්ලෝ නැත්තේ කොහෙද කියලා. ඒ නිසා පුතාට මතක තියාගන්න ලේසියි විභාගයට උත්තර ලියනකොට. මම පුතාට පොඩ්ඩක් පින්තූර ටිකක් අරන් ආව වැඩිය දැකලා නැති නිසා මේ ආන්තික පරිසරවල අපි දැන් බලමු ඒ දිහා. ඔන්න උණුදිය උල්පතක්. පුතේ මහා රස්නයක් නේද? ඔය භූතාපයෙන්නේ මේ ජලය රත් වෙන්නේ. අපේ රටෙත් තියෙනවා නේද සමහර තැන්වල ඔය උණුදිය උල්පත්. පුතා දන්නවා නේද? එහෙම තැන්වලට ඔයා ගිහින් ඇතිනේ උණුදිය උල්පත් මහා රාශියක් තියෙනවා. එතකොට ඔයා දන්නවා තිරිකුණාමලයේ පැත්තේ අපේ උණුදිය උල්පත් තියෙනවා. ඊළඟට හම්බන්තොට ප්‍රදේශයේ තියෙනවා. මහා ඔය තියෙනවා. ඔයගේ තැන් කීපයකම. දැන් මේ තියෙන්නේ එවැනි උණුදිය උල්පතක් ස්වාභාවික උණුදිය උල්පතක් පුතේ පේන ආකාරය මේ තියෙන්නේ. හොඳයි අපි ඊළඟට බලමුකෝ ලවණ වගුරු. මේ ලවණ සහිත ජලයේ කිසිම ජීවියෙක් නැහැ පුතේ. ශාකයක් වැවෙන්නෙත් නැහැ. සතුන් නැත්තේත් නැහැ. ඔය ඈතින් ඔයාට ශාක පේනවා ඇති. ඊට මෙහායින් ලවණ වගුරේ ජීවීන් නැහැ පුතේ. ඒ කියන්නේ කිසිම ජීවියෙකුට ඉන්න බෑ. පුතා දන්නවද ඔය මේ ලවණ අධික මුහුදක් තියෙනවා පුතා අහලා තියෙනවා නේද මල මුහුද කියලා. මල මුහුදේ ජීවීන් නැහැනේ පුතේ. ඒ මොකද ඒ මූදු වතුරේ ඒ තරම් ලවණ සාන්ද්‍රණයක්. ඒ වතුරට ජීවියෙක් වැටුනොත් එයා විජලණයටපත් වෙනවා. ඒ කියන්නේ එයාගේ ශරීර සෛලවල තියෙන ජලය බාහිරාශෘතිය මගින් ඒකට කියන නම තමයි මම කිව්වේ එළියට ජලය ගමන් කරනවා. ශරීරය ඇතුලේ සෛලවල තියෙන ජලය පුතේ ඉහළට එළියට ගමන් කරනවා. එහෙම ගමන් කරලා ජීවියා විජලණයටපත් වෙනවා. ජීවේ නැති වෙලා ඒ නිසා ඒ ජලයේ ජීවත් වෙන්න බෑ. පුතා දන්නවා අපේ පරණ ක්‍රමයට ඔය පරණ ජනතාව දඩමස් කල් තියාගෙන තියෙන්නේ මීපැණිවල ගිල්ලලා. එතනත් ඒ ක්‍රියාදාමයේම නෙවෙන්නේ. ඒ මස් කැබැල්ල තුල තියෙන ජලය මීපැණි පැත්තට බාහිරාශෘතිය මගින් ජලය ඉවත් වෙනවා. විජලණයටපත් වුනහම ජලේ නැති තැනක සුද්ධ ජීවීන් වැඩෙන්නේ නැහනේ. ආහාරය කල් තබා ගන්න පුළුවන්. බලමු ඊළඟ පින්තූරේ මම පුතාට මොකද්ද ගේන්නේ කියලා. හිම කඳු ග්ලැසියර්. ඔබ දන්නවා ද්‍රවාසන්න ප්‍රදේශවල තියෙන හිම කඳු. පුතේ කොහොමද බලන්නකෝ මේ තරම් සිසිලස සහිත පරිසරයක ජීවීන්ට ජීවත් වෙන්නේ. නමුත් සුද්ධ ජීවීන් ඉන්නවනේ පුතේ මේ පරිසරෙත්. ඊළඟට මම ගේනවා කාන්තාර පරිසරය. මේ බලන්න. මේවයෙත් මේගොල්ලෝ ජීවත් වෙනවා. ඊළඟට සාගර පතුල. බොහොම නිහඬ ජීවීන්ගෙන් තොර මේ පතුලක් තමයි පුතා දකින්නේ. සාගරේ මහා ගැඹුරින් තියෙන මීටර් ගණනාවක් පහළින් තියෙන පතුලක් ඔය පෙන්වන්නේ. ඔතනත් සුද්ධ ජීවීන් ඉන්න පුළුවන්ලු. මේ පින්තූරෙන් පුතාට මම අරගෙන ඉන්නේ පෙට්‍රෝලියම් නිධියක ඔය ක්‍රියාව උඩින් පෙන්වන්නේ අපි පොළොව මතු පිට දර්ශනයක්. මේ පොළොව යටින් තමයි මේ ද්‍රව්‍ය ඉහළට ලබා ගන්නෙ. ඉතින් මේ වගේ තැන්වලත් සුද්ධ ජීවීන් ඉන්න බව කියනවා. ඒ දර්ශන වාර ටික පුතේ විශේෂයෙන් මම ඔයාලට ගෙනාවේ සාමාන්‍යයෙන් පුතා දැකලා නැති නිසා. හොඳයි. අපි දැන් ඊළඟට මම බලාපොරොත්තු වෙනවා පුතා මේ සුද්ධ ජීවීන් වර්ග පිළිබඳව බැක්ටීරියා දිලීර පිළිබඳව වෙන වෙනම පුතත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරන්න. අපි බලමු මුලින්ම මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඔයත් එක්ක බැක්ටීරියා පිළිබඳව. බැක්ටීරියාවක් මොන වගේද? ඒකසෛලිකයි. අන්වීක්ෂීයයි. ඒ කියන්නේ පියවි ඇසට පේන්නේ නැහනේ. ඉතින් අපි කියනවා අන්වීක්ෂීයයි කියලා. ওই සුද්ධ ජීවි කියන වචනේම තමයි ඒ.
දේහේ විවිධ හැඩ සහිතයි. ගෝලාකාර අය ඉන්නවා. සාමාන්‍යයෙන් ඉලිප්සාකාර ව්‍යුහයක් පෙන්වන අය ඉන්නවා. ඊළඟට ටිකක් දිගැටි ව්‍යුහයන් තියන අය ඉන්නවා. ඉතා පුළුල්ව සෑම පරිසරයකම මේගොල්ලෝ ජීවත් වෙනවා. බලන්නකෝ මේ බැක්ටීරියා පිළිබඳව තව පොඩ්ඩක් මම ඉස්සරහට ඔයාව අරන් ගියොත් අපිට හිතකර පැති පොඩ්ඩක් ගත්තොත් කිරි ආහාර නිෂ්පාදනයේදී ලබන සතියේදී මම පොඩ්ඩක් දීර්ඝ විස්තරයක් පුතා එක්ක ඔය පිළිබඳව කතා කරනවා. ලැක්ටෝබැසිලස් වර්ග. පුතේ මේ විද්‍යාත්මක නම් පුතා හුඟක් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ විෂය නිර්දේශයේ තුල. සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් නම් ටික මතක තියාගන්න බලන්න. මං හිතන්නේ ලැක්ටෝබැසිලස් ඔයාට කටට නුහුරු නෑ පුතේ. මතක තියාගන්න පුළුවන් වෙයි. විනාකිරි නිෂ්පාදනයේදී භාවිතා වන ඇසෙටෝබැක්ටර් කියලා බැක්ටීරියාවක්. ඊළඟට පුතා බලන්නකෝ භයානක රෝගයක් ඇන්ත්‍රැක්ස්. අන්න බැසිලස් වර්ගයේ බැක්ටීරියාවක් එතනදී භාවිතා වෙනවා. කොලරාව ඔයා අහලා තියෙනවද? ඔන්න ඔය රෝගේ රෝගකාරකයා විබ්‍රියෝ කොලරා. ඔය බලන්නකෝ විබ්‍රියෝ වර්ගයේ බැක්ටීරියාවක්. මම පොඩ්ඩක් ඒ හැඩරුව ඔයාට පෙන්වන්නද? කිරි ආහාරවල ලැක්ටෝබැසිලස් ඔන්න ඔය වගේලු පුතේ. මේ බලන්නකෝ හොඳ අන්වීක්ෂකින් බලන්න ඕන. ඊළඟට ඇසෙටෝබැක්ටර් විලාසය බලන්න පොඩ්ඩක් වෙනස් නේද? ඊළඟට මම පුතාට ගෙනවා අර ඇන්ත්‍රැක්ස් රෝගකාරකය. දැක්කද පුතේ? රෝගකාරකය. රෝගය හදන කෙනා. රෝගකාරකය. රෝගවාහකයා කියන්නේ රෝගය අරන් යන කෙනා. දැන් ඇන්ත්‍රැක්ස් රෝගකාරකයයි කොලරා රෝගකාරකයයි පුතා ඔය දකින්නේ. සාමාන්‍යයෙන් පුතාට පේනවද කොලරා රෝගකාරක බැක්ටීරියාව පොඩ්ඩක් නැමිලා වගේ තියෙන ගතියක් ඔයාට පේනවද? ඇන්ත්‍රැක්ස් එක්ක සංසන්දනය කරාම. දැක්ක නේද පුතේ? දැන් බැක්ටීරියා වගේම අපිට කතා කළ යුතුම ද්‍රව්‍යයක් ඉන්නවා. ඒ තමයි දිලීර. දිලීර කීපයක්ම මම පුතාට පෙන්වන්න ලෑස්ති කරගෙන තියෙනවා. කො මේ බලන්න පාන් මත වැඩෙන දිලීර එකක්. මොකද්ද මේ දිලීරේ? මියුක කියන දිලීරේ. තා පොඩ්ඩකින් බලමුකෝ මේක ලං කරලා අපි සමීප රූපයක් නේද? ඊළඟට පුතේ මගේ ළඟ තියෙනවා ඔයා දැන් බැලුවද මේ වැඩ මේසේ පෙන්නනකොට පුතා සැරින් සැරේ මේක දිහාත් බලන්න ඇති මේ උපකරණ දිහා. මෙන්න මෙතන බලන්නකෝ පුතේ. මේ තියෙන්නේ මොනවද මේ? පුතා කියයි සර් මේ හතුනේ කියලා. ඔව්. මේ බිම්මල්. මේ බලන්නකෝ. මේ කියන්නේ දිලීරයක ඵලයක් පුතේ. මේකේ දිලීර ජාලය අපිට හොඳට පැහැදිලිව පේන්නේ නැති වුණාට මේ දිලීරේ ඵලය අපිට පේනවා පුතේ. මේ දිලීර ඵලයක් විදියටයි මෙන්න මේ බිම්මල අපි පුතාට හඳුන්වලා දෙන්නේ. ඊළඟට මගේ ළඟ තියෙනවා තව උපකරණයක්. ඔයාට මතක් වෙයි මේ උපකරණය මේකත් 8 පන්තියේ කරපු පරීක්ෂණයක්. ඔයාට මතකද? තව පොඩ්ඩකින් අපි මේ පරීක්ෂණෙත් කරමු. හොඳේ. මෙතනත් දිලීර ක්‍රියාවක් තමයි පුතේ බලපාන්නේ. ඊළඟට මේ තියෙන්නේ පුතේ අපි බේකරි කර්මාන්තයේදී භාවිතා කරන ඊස්ට්. එයත් දිලීර කාණ්ඩයට අයත් වන ශුද්‍ර ජීවියෙක්. හොඳයි. අපි බලමු මේ දිලීර පිළිබඳව මම පුතාට අරගෙන එන සටහන මොකක්ද කියලා. තනි සෛලයකින් යුතු ඒක සෛලික දිලීර. අර ඊස්ට් ඒ වගේ එක්කෙනෙක්. එහෙමනම් කියනවා ඊළඟට අපි සෛල රැසකින් සෑදුණු බහුසෛලික සූත්‍රිකාකාර. මොකද්ද පුතේ සූත්‍රිකාකාර කියන්නේ? සිහින් කෙන්දි වැනි දිලීරද ඇත. උදාහරණ වශයෙන් මියුක. අර පාන් වල හැදුනේ. ඊළඟට ඇතැම් දිලීරවල ප්‍රජනක ව්‍යුහ පියවි ඇසට පෙනෙයි. ආන්න අපි අර ඉස්සෙල්ලා දැක්ක හතු. එහෙම නැත්නම් බිම්මල්. මේවා කවුරුත් වැඩෙන්න නම් පුතේ තෙතමනය සහිත උපස්තරයක් තිබිය යුතුමයි. මේ බලන්නකො පුතා. මම පාවිච්චි කරා හැමතිස්සෙම මෙන්න මේ උපකරණය. මේගොල්ලන්ව ඔයාට පෙන්වන්න මේ මැදිරියට ගේනකන් මම පරිස්සම් කරගත්තා ඒගොල්ලන්ව. මේ බලන්නකො. මම පාවිච්චි කරේ අර විස බීජනාශනය සඳහා අද පාවිච්චි කරන භාජනයක්. ඔයාටත් මේ වගේ දේවල් හදාගන්න පුළුවන්. මේකට මම වතුර ටිකක් පුරවලා මට මේ අයගේ තෙතමනේ ආරක්ෂා කරගන්න මෙහෙම එකක් හදාගත්තා. මේ බලන්න. සැරින් සැරේට මම විජලනේ නොවෙන්න මේ බලන්නකො පුතේ. මෙතෙන්ට මෙන්න මේ විදිහට ජලය ටිකක් යොමු කරනවා. පුතාට පේනවද? මෙන්න මේ ආකාරයට. එතකොට මේ දිලීර වගාව කරන තැන්වල ඔය විදිහට හැම තිස්සෙම දිලීරයක තෙතමනය රඳවා ගන්න. එතකොට තමයි ඒකේ ප්‍රතිඵලය හොඳට ලැබෙන්නේ. පුතේ තව එකක්. මම මෙතෙන්දී පුතාට එකක් කියලා ඉන්නම්. රාත්‍රී කාලයේදී පුතාට විදුලි එළියක් මේකට එල්ල කරලා බලන්න පුළුවන් නම් ඔයා ඔය දකින වීඩියෝ එකේ මම දැන් ඔයාට පෙන්නන වීඩියෝ එකේ පෙනෙයි පුතේ ඔය දිලීර ප්‍රජනක ව්‍යුහයේ ඉඳලා ඊළඟ දිලීර ජාලය ඇති කිරීමට සමත් අපි ඒවට කියනවා බීජාණු කියලා.
බීජාණු වැස්සක් කියලා අපි ඒක හඳුන්වනවා. ඔතන ඉඳලා දිලීරයෙන් හරියට ධූමයක්, ධූමිකාවක් වගේ, දුමක් වගේ එම බීජාණු ඉවත් වෙන ආකාරය. මම අර ඉස්සෙල්ලා කිව්වා නේද සුද්ධජීවීන් එක වැඩ කරනකොට මුවාවරණ පළඳින්න කියලා. එහෙම කිව්වෙත් ඔන්න ඔය දිලීර ඵල ඔය බීජාණු මේ අපේ නාස් මාර්ගයට, ශ්වසන මාර්ගයට ඇතුළු වෙලා සමහර වෙලාවට කැස්සක් වගේ දෙයක්. එහෙම නැත්නම් ඇදුම වගේ තියෙන කෙනෙක්ට අසාත්මිකතාවයක් ඇති කරන්නට පුළුවන්. ඒ නිසා මුවාවරණ පළඳින්න ඕන මේ වගේ තැනක වැඩ කරනවා නම් ඒක හුඟක් වෙලාවට හොඳයි. හොඳයි. බලන්නේ දර්ශන වාර්ග. දැන් අපි බලමු දිලීර විශේෂ කීපයක් පිළිබඳව. බේකරි කර්මාන්තයේදී පිටි පිපීම සඳහා ක්‍රියා කරන ඊස්ට්. ඔන්න පාන් හදනවා. ඇත්තටම ඔතනදී නම් හදන්නේ පාන් නෙමෙයි කිඹුල බනිස්. කවුද හදන්නේ? මම එන සතියේ ඔයාට හදලා පෙන්නන්නම්කො හොඳේ. පුතාට පේනවද? ඒ පාන් වල පොඩි සිදුරු වගේක් තියෙනවා. අපි ඊළඟ සතියේ කතා කරමු ඇයි ඒ කියලා. පුතත් පුළුවන් නම් හොයලා තියාගන්නකො. ඔයා දන්න උදවියගෙන් අහලා අම්මා තාත්තගෙන් එහෙම නැත්නම් ඔයා දන්න වැඩිහිටියෙකුගෙන් අහලා බලන්නකො නැත්නම් අන්තර්ජාලයෙන් පුතාට බලන්න පුළුවන් කොහොමද ඔය සිදුරු පාන් ගෙඩිය ඇතුලේ ඇති උනේ කියලා. ඊළඟට බලන්නකෝ අපිට පාන් හදන්න උදව් වුණා වගේ දිලීර විශේෂයක් පාන් ටික විනාශ කරලා දාන්න නරක කරන්නත් එන්නේ දිලීරයක්මයි. කවුද? ඊස්ට් අපිට උදව් වුණා පාන් හදන්න. මියුක එනවා ඒ පාන් අපිට කන්න බැරි තත්වයකට පත් කරන්න. දෙන්නම දිලීර. හොඳයි. මේ බලන්නකො පුතේ ඔය ඊස්ට් සහ පාන් පුස්වල සමීප රූපයක් මම ඔයාට අරගෙන එන්නේ. පුතාට පේනව නේද? හොඳයි පුතේ. දැන් අපි යමු අපේ මේ ක්‍රියාකාරකම කරන විදිය. දැන් සාමාන්‍යයෙන් ඔයාට අටේ පන්තියේදී කියනවා මේ විදියට හදාගෙන බඳුන මිනිත්තු 20ක් විතර තියන්න කියලා. මම නම් මේක හදාගෙන දැන් පැයකටත් වැඩි. මම හදන හැටි පුතාට කියලා දෙන්නම්. මේ බලන්නකො පුතේ. අටේ පන්තිය අමතක නම් දැන් ඔයාට පුළුවන් මේ මම කියලා දෙන එකත් එක්ක එකතු වෙන්න. මං ගාව තියෙන මේ භාජනේ ජලය මිලිලීටර් 200ක්. මිලිලීටර් 200ක් ජලය තියෙනවා. දැන් මේ තියෙන්නේ සීනි. මෙතෙන්ට මම එකතු කරන්න යන්නේ සීනි තේ හැඳි දෙකක්. සීනි තේ හැඳි දෙකක් අපි එකතු කරනවා මේ ජලයට. එක තේ හැඳයි තේ හැඳි දෙකයි. හරිනේ පුතේ. ඊළඟට මම එකතු කරනවා මේකට මේ තියෙන පුතේ ඊස්ට්. මම එකතු කරනවා ඊස්ට් තේ හැඳි එකක්. ඉන්පසු හොඳින් දිය කරන්න. එහෙම දිය කර සාදාගත් ද්‍රාවණය තමයි පුතේ මෙන්න මේ බෝතලයට ඇතුළු කරන්නේ. ඒ සඳහා බෝතලයක් හොයාගන්න ඔයාලට පුළුවන් නේ ගෙදරින්. එහෙම ද්‍රාවණය මේ බෝතලයට දමා බැලුනේ සවි කරන්න. මොනවද ඔබට පේන නිරීක්ෂණ පුතේ? බැලුනේ පිම්බෙන පළවෙනි නිරීක්ෂණය ඒක. පෙන ස්තරයක් ඔබට දකින්නට ලැබෙනවා. පුතා මේ පරීක්ෂණය කරලා බලන්නකෝ. පඳුන සුළු වශයෙන් උෂ්ණත්වය වැඩිවීමක් අපිට දැනෙනවා අතට. සුළු වශයෙන්. පුතාට කියන්න පුළුවන්ද මේ වෙලාවේ හැදෙන වායුව මොකද්ද? මේ බැලුනේ පිම්බෙන්නේ මොන වායුව නිසාද? දැන් දන්නවා. ඇයි අටේ පන්ති මතකේ දැන් මතක් වෙලා ඇතිනේ මේ පරීක්ෂණය දැක්කම කාබන් ඩයොක්සයිඩ්. ඒ කාබන් ඩයොක්සයිඩ් තමයි අර පාන් වල සිදුරු ගතිය ඇති කරන්නේ. අපි බලමු ලබන සතියේ තව ටිකක් කරුණු පුතා හොයාගෙන තියාගන්න. මගේ සටහන බලන්න. ජලය මිලිලීටර් 200ට සීනි තේ හැඳි දෙකක් දමා දිය කරන්න. ඊට ඊස් තේ හැඳි එකක් එකතු කරලා බෝතලයකට දානවා මිශ්‍ර කරලා ඊට පස්සේ විවෘත කෙළවරට බැලූනයක් සවි කරනවා පුතේ. මිනිත්තු 20ක් විතර තියෙනවා. මං කිව්වා මම නම් පැයක් විතර තිබ්බා. නිරීක්ෂණ පෙන සෑදීම, සුළු වශයෙන් රත් වීම සහ බැලුනේ පිම්බීම. පුතා මේ බැලුනේ ඉවත් කරලා ඔබ මේ බෝතලය නාසයට ලං කර බැලුවොත් මධ්‍යසාර ගන්ධය ඔබට දැනේ. එතිල් මධ්‍යසාරය නිෂ්පාදනය වෙනවා. එතිල් මධ්‍යසාරය. ඒ තවදුරටත් පුතා දන්නවද වාතයට විවෘතව තැබුවොත් බැක්ටීරියාවක් මේ මධ්‍යසාරයට පැමිණ අවසාන ප්‍රතිඵලය විනාකිරි බවට පරිවර්තනය කරලා දෙයි අපිට. ඒ නිසා ශුද්‍ර ජීවීන්ගෙන් අති මහත් ප්‍රයෝජන ප්‍රමාණයක් තියෙන බව මතක තියාගන්න. හොඳයි පුතේ. කාබන් ඩයොක්සයිඩ් වායුව නිපද වෙන බව අපි ඒ සටහනේ ඔබට ඉදිරිපත් කරා. හොඳයි පුතේ. එහෙමනම් අපි බලමු ඊළඟට පාන් කැබැල්ලක තියෙන දිලීර පුස් එහෙම නැත්නම් මියුක ටිකක් ඔයාට මේ අන්වීක්ෂයෙන් බලන්න බැයිද?
පුළුවන් පුතේ අර ඉස්සෙල්ලා කියපු ආකාරයටම මේ තියෙන පුස්වල්පයක් මේ ස්ථානයේ තියෙන පුස්වල්පයක් ඔබ ඉවත් කරගෙන වීදුරු කදාව මත තබනවා. ඊට පස්ව වැසුම් පෙත්තෙන් වහනවා. එතනදී ජල බිඳුවකුත් දාන්න ඕන. මොකෝ හේතුව දැන් ඉස්සෙල්ලා අපිට ජලය අමුතුවෙන් වෙනම එකතු කරගන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද අපි ද්‍රව බිඳුනේ දැම්මේ. මේ වගේ අවස්ථාවක ජල බිඳුවකුත් එකතු කරන්න අපිට පුළුවන්. ඊට පස්ව වැසුම් පෙත්තෙන් වහලා මේ අන්වීක්ෂණ ඔබට බලන්න පුළුවන්. බලමු මේ නිරීක්ෂණ කොයි වගේද කියන එක. ඔය පළවෙනි රූප සරහණෙන් පුතා දකින්නේ පුස් බැඳුණු පාම් පෙත්තක්. දෙවනි අවස්ථාවේ වීදුරු කදාවට ඒ පුස්වල්පේ තියලා සකස් කරන ආකාරය. තුන්වෙනුව දේහ නලය උස් පහත් කරන අවස්ථාව අන්වීක්ෂේ. මෙන්න ඔබ දකින පින්තූර. මේ ඔබ දකින ව්‍යුහය පුතාට රූපයක් විදියට ඉදිරිපත් කරන්න වුණොත් පාසලේදී ඔන්න ඔය පස්වෙනි රූපයෙන් පෙන්වන විලාසය ඔබ පෙන්වන්න ඕන. ඔක තමයි පුතේ දකින්නේ. පුතාට විද්‍යාගාරයේ පරීක්ෂණය කරාම වඩාත් සමීපව මේවා බලන්න පුළුවන්කම ලැබෙයි. මේ තියෙන්නේ පුතේ අපි ආහාරයක් විදියට සකස් කරගන්නා බිම්මල්. මේ තියෙන්නේ දිලීරයක්මයි ප්‍රජනක ව්‍යුහයක්. මම තිරේ ඔබට ගෙනල්ලා තියෙනවා. තවත් ටිකක් පැහැදිලිව දැක ගන්න පුළුවන් විදියට මෙන්න මේ බිම්මල් ටික බලන්න. ඊළඟට අපි යනවා ප්‍රොටෝසෝවා පැත්තට. ප්‍රොටෝසෝවාවුන් කියන්නේ ඒකසෛලිකයින්. මේගොල්ලෝ සමහර වෙලාවට සංචරණය කරන්න විශේෂ උපාංග සහිත උදවිය. මොනවද මේගොල්ලන්ගේ සංචරණ උපාංග? ඔයාට මට ගාත්‍රා තියෙන්න වගේ, මාළුවෙකුට වරල්, තල්මහෙකුට අවල්පත් තියෙන්න වගේ පුතේ මේගොල්ලන්ට තියෙන්නේ පක්ෂම, කශිකා, ව්‍යාජපාද වගේ දේවල්. කොහෙද මේගොල්ලෝ ජීවත් වෙන්නේ? ජලජ පරිසර වල මෙන්ම ජීවී දේහ තුලද වාසය කරයි. ඇමීබා, පැරමීසියම්, එවුග්ලිනා, ප්ලාස්මෝඩියම් වගේ අය. මෙන්න බලන්න ඒගොල්ලන්ගේ රූප සටහන්. පුතා ප්‍රබල අන්වීක්ෂයකින් බැලුවොත් ඇමීබා, පැරමීසියම්, එවුග්ලිනා දර්ශනය වන ආකාරය පුතාට දීලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ අර සංචරණ උපාංග මේ බලන්නකෝ. ඔන්න ඇමීබා සංචරණය සඳහා Tamanගේ ව්‍යාජපාද උදව් කරගන්නවා. පැරමීසියම් අර මම කිව්ව පුතේ සපත්තුවක හැඩේ එයා පක්ෂම යොදා ගන්නවා. ඊළඟට එවුග්ලෙනා පුංචි කෙන්දක් වගේ පුතාට පේනද කශිකාවක්. අන්න ඒ කශිකා යොදා ගන්නවා. දැක්කද පුතේ ඒගොල්ලන්ගේ සංචරණ උපාංග? නේද? අපේ ගාත්‍රා වගේ තමයි. කුරුල්ලෙකුට පියාපත් වගේ. නේ? මාළුවෙකුට වරල් වගේ. හොඳයි පුතේ. දැන් ඊළඟ කණ්ඩායම පැත්තට එමු. ඉස්සෙල්ලම පුතේ බලන්නකෝ මෙන්න මෙතන තියෙනවා පුතාට පේනවාද මේ කොළ පාට භාජන දෙස බලන්න. මේ පළවෙනි බඳුනේ මේ බඳුනේ තියෙන්නේ මම පොකුණකින් ලබාගත් ජලය ස්වල්පයක්. මේකේ තියෙනවා ඇල්ගී වර්ගයක් මේ ඇතුලේ අපි සාමාන්‍යයෙන් දියසෙවල් නමින් හඳුන්වනවා. පුතාලගේ ගෙදරත් ඇති සාමාන්‍යයෙන් ඔය ලිඳක් එහෙම නැත්නම් ගෙදර එලිමහනේ ටැප් එකක් එහෙම තියෙනවා නම් ඒ පල්ලෙහාට වෙන්න බැලුවොත් අපිව ලිස්සන සුළු කලාපේ අන්න එතන පුතාට මේගොල්ලන්ව අඳුර ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ ස්ථානය බලන්න. මෙතන තියෙනවා මුහුදු වෙරළේ වැඩෙන ගල් තලාවලට බැඳිලා වැඩෙන උල්වා නැමැති ශාකය. ඒකේ වඩාත් සමීප රූපයකට මම පුතාව එක්කන් යන්නද? බලන්නකෝ මෙන්න මේ ස්ථානයේ දෙස. මෙතන තියෙනවා පුතාට පේනවා මේ මුහුදු වතුරමයි මේ භාවිතා කරලා තියෙන පුතේ. මේ ඇතුලේ තියෙනවා වෙරළේ තිබෙන ගලකට සවිව වැඩෙන මුහුදු ඇල්ගී වර්ග. එයින් ඔබට පේනවාද මේ රිබන් පටියක් වගේ ඔබ දකින්නේ මෙන්න මේ තලසාකාර ව්‍යුහය මෙන්න මේ කොටස පුතේ. මෙන්න මේ ශාක ටික. මේ තමයි උල්වා නැමැති ශාකය. පුතා මුහුදු වෙරළට ගියාම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්නකෝ පුතේ. මේ ශාකය අඳුර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කරදිය වාසී ඇල්ගී වර්ගයක් විදියටයි මෙය හඳුන්වන්නේ. හොඳයි. අපි බලමු මේ පිළිබඳ විස්තරයක්. දැන් මම පුතාට මේ තිරේ අරගෙන එනවා. තනි සෛලයකින් යුතු ඒක සෛලික ආකාර පුතා අහලා තිනවා ක්ලැමිඩොමොනාස් පිළිබඳව. ඊළඟට ඩයටම කියලා රන් දුඹුරු ඇල්ගී නමින් හඳුන්වන ඇල්ගී විලාසයක්. ඉන්පසුව බහුසෛලික දේහ දරන සූත්‍රික ආකාර. දැන් පුතා ඉස්සෙල්ලා දුටුවේ මෙන්න මේ රූප සටහන් දෙකට නැවත පොඩ්ඩක් ආවොත් මෙන්න මේ බඳුනේ ඔබ දකින්නේ සූත්‍රිකාකාර ඇල්ගී වර්ගයක් සිහින් කෙඳි වැනි. මේ රූපේ පුතා දකින්නේ තලසාකාර ව්‍යුහයක්. මේකේ මුල්
කඳ පත්‍ර වෙන් කරන්න බෑ පුතේ මේ ඇල්ගී වර්ගය. හරියට රිබන් පටියක් වගේ මේ තලස අපිට පේනවා. හොඳයි ඔබට මම සටහන දීලා තියෙන ආකාරය බලන්න. සූත්‍රිකාකාර ඒ ඔබ දුටු ඇල්ගී වර්ගය ස්පයිරොගයිරා තලසාකාර විලාසයේ උල්වා ලෙස අපි හඳුන්වනවා. මේ පියවි ඇසට පේන ඇල්ගී වර්ගයක් විදියටයි පුතේ සඳහන් වෙන්නේ. මේ බලන්න මේ රූප සටහන් දෙස. මේ ක්ලැමිඩොමොනාස් සාමාන්‍ය මිරිදිය වාසී ඒක සෛලිකයි ප්‍රභා සංශ්ලේෂණ හැකියාව තියෙනවා. ඒ නිසා ස්වයංපෝෂී ලෙස අපි වර්ග කරනවා. ඩයටම බලන්නකො ලස්සන අලංකාර ස්වර්ණාභරණ නේද පුතේ? එකතුවක් වගේ ඔබ දකින්නේ මේ ඩයටම. ප්‍රබල අන්වීක්ෂයකින් නැරඹුවොත් පුතාට මෙවැනි දර්ශනයක් දකින්නට පුළුවන්. කරදිය හෝ මිරිදිය වාසී ඒක සෛලිකයි ස්වයංපෝෂී. ඊළඟට මේ ඔබ දකින්නේ පුතේ අර මම ඔබට ඉදිරිපත් කරපු සූත්‍රිකාකාර ඇල්ගී වර්ගය ස්පයිරොගයිරා මිරිදිය වාසී බහුසෛලිකයි සූත්‍රිකාකාරයි ස්වයංපෝෂී. දැන් පුතා මේ දකින්නේ මුහුදු වෙරළෙන් මම ඔබට අරගෙන ආපු උල්වා නැමැති තලසාකාර කරදිය වාසී බහුසෛලික තලසාකාර ස්වයංපෝෂී ඇල්ගී වර්ගය. පැහැදිලිද පුතාට? තව තියෙනවා පුතේ. ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගී වර්ග තියෙනවා. දැන් මේ ලොකු ශාක අතර පුතාට පියවි ඇසට පේන ශාක අතර ජල පෘෂ්ඨ මත පාවෙන ශාක ප්ලවාංග නමින් හඳුන්වන ඇල්ගී වර්ග තියෙනවා. මේගොල්ලෝ සියලුම දෙනා ප්‍රභා සංශ්ලේෂණ හැකියාව සහිතයි. ඇයි එහෙම කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණ හැකියාව කොහොමද ඒගොල්ලන්ට ලැබිලා තියෙන්නේ? ඒගොල්ලෝ සතුව හරිතප්‍රද තියෙනවා. කොළ පාට ඇල්ගී වර්ග බොහෝමයක තියෙන මේ හරිතප්‍රද කියන වර්ණකය. හොඳයි පුතේ. දැන් අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙනවා වෛරස පිළිබඳව. අද වැදගත්ම මේ කාලීනව වැදගත්ම මාතෘකාව. වෛරස පිළිබඳ. පුතා මොනවද ඉගෙන ගත්තේ 8 පන්තියේදී වෛරස පිළිබඳ? මතකද මෙන්න මේ සටහන? ශුද්‍ර ජීවීන් යටතේ සාකච්ඡා කළද ජීවීද අජීවීද යන නිශ්චිත නැත. අර මම මුලින් කිව්වේ පුතේ. ජීවී ලක්ෂණ මෙන්ම අජීවී ලක්ෂණද පෙන්눔 කරයි. ඊතා කුඩා නිසා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නම් අවශ්‍යමයි. මතකද පුතේ? යාගේ ප්‍රමාණය වා මතක තියාගන්න විදිය බැක්ටීරියාවකින් 1000 එකක් වගේ. එහෙම මතක තියාගන්න. පෝෂණය, ශ්වසනය, බහිස්රාවය ඔය කිසිම ජීව ක්‍රියාවකට යා නෑ පුතේ. හැබැයි ආන්න ප්‍රජනන හැකියාව සාමාන්‍යයෙන් වෛරස් වලට ප්‍රජනනය කියන වචනේ දෙන්නේ නෑනේ අපි. අපි දෙන්නේ පුතේ ගුණනය කියන වචනේ. ගුණනය වන්නේ සජීවී ධාරක සෛල තුල පමණි. මේ බලන්නකෝ ඔයාට මතකයිනේ මෙයාව. කවුද මේ? කොරෝනා වෛරසය COVID-19. එතකොට මේ බලන්නකෝ මේ ඔබ දකින්නේ පුතේ HIV AIDS වෛරසය. ඊළඟ ඉන්ෆ්ලුවන්සා වෛරසය, ඉබෝලා වෛරසය, ඩෙන්ගු වෛරසය, ඔන්න අපේ කාලීන මාතෘකාව COVID-19 වෛරසය, කොරෝනා වෛරසය. මේ වගේ වෛරස් තියෙනවා පුතේ එක එක જાති. දැන් මම පුතා ගෙනියනවා ඉතාම වැදගත් තැනකට. බලන්නකෝ වෛරසයක් අපිව ආක්‍රමණය කරන හැටි. ඔන්න වෛරසය එනවා අපේ සෛල වෙත. ඔතන නම් පෙන්නලා තියෙන බැක්ටීරියාවක් එයාව ආක්‍රමණය කරනවා. බලන්නකෝ එයාගේ ශරීරයට මම කිව්වා නේද පුතේ වෛරසයකට තියෙනවා DNA අණුවක් කියලා. එහෙම නැත්නම් RNA අණුවක්. ඔන්න ඒක දානවා. ඒක ඇතුල් කරනවා. ඊට පස්සේ යාගේ වර්ගය බලන්න පුතේ බෝ වෙන හැටි ඔන්න ගුණනය. ඔන්න ගුණනය වෙච්ච වෛරස ටික අපේ සෛලය විනාශ කරගෙන පුතේ එළියට එනවා. බලන්නකෝ වෙච්ච වැඩේ. එක වෛරසයක් ඇති. පුතාට තේරුණාද? එක වෛරසයක් ඇති. ඒකනේ ඔයාට ඔච්චර කියන්නේ මුව ආවරණ පළඳින්න. නිතර දෑත් පිරිසිදු කරගන්න. ඒක නේද මේ කියන්නේ? එක වෛරසයක් ආවොත් ඇති. මහ ගොඩවල් එන්න ඕනේ නැහැ. එයා ගුණණය වෙනවා සිය දහස් සංඛ්‍යාත ගණනින්. ඒ නිසා ශුද්‍ර ජීවීන් පුතේ මතක තියාගන්න පොඩි ප්‍රමාණයකට පුළුවන් අපිට බලපෑම් ඇති කරන්න. ඒකයි ඔබේ රූප රාමුවේ දැක්කේ. ඒ වීඩියෝ ඔබ දැක්කේ ඒකයි. හොඳයි. දැන් අපි බලමු එහෙමනම් මේ ශුද්‍ර ජීවීන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ මොන වගේ පරිසරයක්, මොන වගේ මාධ්‍යද? ඒක ඉගෙන ගැනීමෙන් අපිට පුළුවන් ඒගොල්ලන්ව පාලනය කරගන්න. බලමු මොන වගේ මාධ්‍යද ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. බලමු මොන වගේ මාධ්‍යද ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ කියලා.
තෙතමනේ අවශ්‍යයි සුදුසු උෂ්ණත්වයක්. සාමාන්‍යයෙන් පුතේ සෙල්සියස් අංශක 25ක 30ක වගේ උෂ්ණත්වයට අපි කියනවා කාමර උෂ්ණත්වය කියලා. ඒක තමයි අත්‍යවශ්‍යම සාධක දෙක. වාතය ලියන්න එපා පුතේ. මොකද නිර්වායු ශුද්‍රජීවීන් අනන්තවත් ඉන්නවා. ඒගොල්ලන්ට වාතය ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ වර්ධනය සඳහා සුදුසු උපස්තරයක් ඕන. ඔය ආහාර වගේ එහෙම නැත්නම් අපේ දේහය වගේ තැනක් ඕන. ඒක තමයි උපස්තරය කියන්නේ. තෙතමනේ ඕන. සුදුසු උෂ්ණත්වයක් ඕන. සුදුසු pH පරාසයක් ඕන. pH ගේ පුතා දන්නවනේ 7 පන්තියේ ඉගෙන ගත්තේ අර අම්ල භස්ම ගතිය. ඌව පාලනය කරොත් අපිට පුළුවන් ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය පාලනය කරන්න. ඔයාගේ ගෙදර තියෙනවා නම් ශීතකරණයක්. ඒ ශීතකරණයට දාන ආහාර නරක වෙන්නේ නැත්තේ ඇයි? කවුරු හරි ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද ඔයා උත්තරේ දෙන්නේ? මම හිතනවා පුතා දැන් මේ ඉගෙනගත්ත ටිකෙන් ඔයා ඔකට උත්තරයක් හොයාගනි. බලන්න මගේ ප්‍රශ්නේ. ශීතකරණයක තැබූ ආහාර නරක නොවන්නේ ඇයි? ඇයි නරක වෙන්නේ නැත්තේ? පුතාට කියන්න පුළුවන් නේද? ශීතකරණයේ තුල තෙතමනය හා උෂ්ණත්වය පාලනය කර ඇත. එහි ආහාර මත ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය අවම වේ. ඒ බැවින් ආහාර නරක නොවේ. සරල පිළිතුරක්. දැන් ඔයා දන්නවා ඒවා. මම ලබන සතියේ මාතෘකාව කරගත්තේ පුතේ කර්මාන්ත පැත්ත. මම ඔයාට අද දෙනවා පොඩි පැවරුමක්. ඊළඟ සතිය වෙනකොට සූදානම් වෙන්න ඕන. එතකොටනේ ගුරුවරයා ආස වෙන්නේ වත් එක වැඩ කරන්න. ඉස්කෝලෙත් එහෙමයි නේද? ඔයා එහෙම නේද? මෙන්න මම කර්මාන්ත කීපයක් ඔයාට ගේනවා. ශුද්‍රජීවීන් ආශ්‍රිත කර්මාන්ත. කොම්පෝස්ට්, කිරියාශ්‍රිත නිෂ්පාදන මම හදලාම පෙන්නන්නම්කෝ. ලබන සතියේ ඔයා ලෑස්ති නේද? ඔයත් හදලා තියාගන්න. අම්මා දන්නව ඇති ඔය සමහර දේවල් හදන්න පුතේ. බේකරි කර්මාන්තය, ජීවවායු නිෂ්පාදනය, ලෝහ නිස්සාරණය, ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන, මධ්‍යසාර, විනාකිරි, හතු, එහෙම නැත්නම් බිම්මල් වගාව. ඔය තියෙන කර්මාන්ත මහ ගොඩක් නේද? තව දෙයක්. මම ඔයාට තව උපකරණයක් අද පෙන්නනවා. ලබන සතියේ පුතා ඒ උපකරණයටත් සූදානම් වෙන්න ඕන. බලමුද උපකරණය මොකක්ද කියලා. මෙන්න මෙතන තියෙන්නේ. මේ බලන්නකෝ. මේ උපකරණේ කොටස් කීපයකින් යුක්තයි. මෙන්න 1, ඊළඟට 2, ඊළඟට 3 වෙනි කොටස, ඊළඟට 4. ඔන්න මේ මොකද්ද? මේ පුතේ ගෙවල් වල තියෙන ගෑස් ලිපක් මම අනුරුවක් විදියට හදාගත්තා. එහෙනම් මේ මොනවද? මේ කොටස් තුන මොනවද? මම පුතාට දෙනවා හොයාගන්න කියලා. මම දන්නවා පුතා දන්නවා මේ පෙන්නන කොටත් ඔයා දන්නවා සමහර අය. හොඳයි අපි බලමු එන සතියේ මේ මොකද්ද කියලා. මම අද පාඩම එහෙමනම් ඉවර කරන්න ලෑස්ති වෙනවා පුංචි ප්‍රශ්න කීපයක් පුතාට ගෙනල්ලා. ඒ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න පුළුවන්ද කියලා බලමු. එතකොටනේ අපි හොයාගන්නේ අද පාඩමෙන් පුතා මොන හරි ගත්තද කියන එකනේ. ඔන්න මම ඉස්සෙල්ලාම ගේන ප්‍රශ්න ටික පුතේ ඔයාලට හරිම ලේසියි හරි වැරදි ලකුණු කරන්න තියෙන්නේ. ඔන්න බලන්න. බැක්ටීරියා ශුද්‍රජීවී කාණ්ඩයට අයත් වේ. හරිද වැරදිද? ක්ෂය රෝග කාරක වනුයේ වෛරසයකි. ඕන්න අටේ පන්තියේ දැනුමෙන් ශීතකරණයක ආහාර තැබීමෙන් ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයට යෝග්‍ය උෂ්ණත්වය පාලනය කරයි. තෙතමනය සහ සුදුසු උෂ්ණත්වය දිලීර වර්ධනයට හේතු වන සාධක වේ. මුල්වරට ශුද්‍රජීවී නිරීක්ෂණය කරන ලද්දේ ඇන්ටන් වෑන් ලීවන්හුක් නැමැති විද්‍යාඥයා විසිනි. පුතාට හොයාගන්න පුළුවන් නේද මේ වගන්තිවල හරි වැරදි? ඔයාගේ පිළිතුරු හරිද කියලා බලමු. ඔන්න මගේ පිළිතුරු. එක වගන්තියයි වැරදුනේ. මොකද්ද? ක්ෂය රෝග කාරකය වනුයේ වෛරසයක්. ඒක වැරදි. මොකද්ද පුතේ ක්ෂය රෝග කාරකය? බැක්ටීරියාවක්. ඒක බැක්ටීරියාවක් නේද? ඒ බැක්ටීරියාවක්. හොඳයි මම පොඩි තව ප්‍රශ්න දෙක තුනක් දෙන්නම් පුතාට. බලන්නකෝ මගේ ඊළඟ ප්‍රශ්නේ. නිවැරදි පිළිතුර තෝරන්න. වෛරස් මගින් බෝවන රෝගයක් නොවන්නේ. ඔතන වෛරස් රෝග තුනක් තියෙනවා. මොකක්ද එහෙනම් වෛරස වලින් බෝවන රෝගයක් නොවන්නේ? ලාදුරු. ඒ බැක්ටීරියා රෝගයක්. පුතේ ශුද්‍රජීවීන් විසින් පැසීම සිදු කරන ආහාර වර්ගය මතකද පුතාට? ප්‍රෝටීන් වලට කිව්වා අපි කුණු වෙනවා, පූති භවණය වෙනවා කියලා. ඊළඟට අපි ලිපිඩ වලට කිව්වා නේද? අටේ පන්තියේ දැනුම මම මේ පුතාට මතක් කරලා දෙන්නේ. මුඩු වෙනවා කියලා. එහෙනම් පුතේ පැසීම සිදුවන්නේ අද අපි කතා කරා සීනි බහුල ආහාර මත. පුතේ මම එන සතියේ පුතත් එක්ක කතා කරනවානේ ශුද්‍රජීවීන්ගේ රෝග ගැන.
එතකොට ඔය සරම්ප රෝගය පිළිබඳව ඔය තිරේ පුතා දැක්කේ සරම්ප ඒ පිළිබඳවත් මම පොඩි මතක් කිරීමක් කරන්න ඊළඟ සතියේ හොඳේ සූදානම්ව ඉන්න වෙලාවට හරියට හොඳයි ගුරු ගෙදර වැඩසටහනේ කාලසටහන පුතා දන්නවනේ නේද සූදානම්ව ඉන්න මගේ ඊළඟ ප්‍රශ්න ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට යෝග්‍ය පරිසර තත්ත්ව පහත දැක්වේ ශීතකරණයක ගබඩා කිරීමෙන් මොනවද පාලනය වන්නේ ඒ සහ බී උෂ්ණත්වය හා තෙතමනි දොදොල් කැවුම් එහෙනම් ලිපිඩ බහුල ආහාර අර වචනේ මතකද මුඩු වීම කියලා අපි හඳුන්වනවා දැන් ඊළඟ ප්‍රශ්නය ශුද්‍ර ජීවීන්ගෙන් මිනිසාට සිදුවන හිතකර බලපෑම කුමක්ද ඔය තියෙන ඒවායින් කීපයක් අහිතකරයි නේද පුතේ මොකද්ද හිතකර මැරුණු ශාක හා සත්ව කොටස් වියෝජනය වෙලා ඒවා කොම්පෝස්ට් බවට පත් කිරීම පුතා බලාපොරොත්තු වෙන්න එන සතියේදී මම කොම්පෝස්ට් හදන ආකාරයත් පුතාට අරගෙන එනවා. දැන් අපි ඊටාම කෙටි ප්‍රශ්න කීපයක් ඔබට ඉදිරිපත් කරලා පිළිතුරු ටිකක් ලියලා ඊළඟ පාඩමෙන් මුණ ගැහෙමු. බලන්න. ශුද්‍ර ජීවීන් සඳහා නිදසුන් 4ක් ලියන්න. දැන් පුළුවන් පුතාට ලියන්න. බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටෝසෝවා. වෛරස මදකට නතර කරන්න ඕන. ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට වැදගත් වන සාධක දෙකක්. මොනවද පුතේ සාධක? තෙතමනය හා සුදුසු උෂ්ණත්වය. ශුද්‍ර ජීවීන් උපයෝගී කරගෙන කරනු ලබන නිෂ්පාදන 3ක්. මොනවද නිෂ්පාදන? බේකරි නිෂ්පාදන, ඔය පාන් වගේ දේවල්, මුදෝපු කිරි, මී කිරි කියලා අපි කියන්නේ, විනා කිරි සහ කොම්පෝස්ට්. ආහාර සීනි පැණි තුල ගබඩා කිරීමේදී පාලනය කරන සාධකේ මම දැන් පොඩ්ඩකට ඉස්සලා පුතාට කිව්වා. ඒ ආහාරවල තියෙන ජලය බාහිරාශෘතිය මගින් එළියට ගමන් කරන බව. විජලනයටපත් කරන බව. එනම් සාධකය ජලය. තෙතමනි. වෛද්‍ය විද්‍යාවේදී ශුද්‍ර ජීවීන්ගේ භාවිත දෙකක් මේ දවස්වල නිතර කතා වෙන නිසා ඔයාට මේ වචන ඇහිලා තියෙන්න ඕන. මොනවද පුතේ? ප්‍රතිශක්තිකරණ එන්නත් සහ ප්‍රතිජීවක ඖෂධ. මම හිතනවා පුතා මේ ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු ලියන්නටත් ඇති, පිළිතුරු දෙන්නට ඇති. අපි එහෙමනම් ලබන සතියේ මේ පාඩමේ ඊළඟ කොටසෙන් මුණ ගැහෙමු. එතෙක් පුතාලා හැමෝටම ආයුබෝවන්.